මේ අපේ දෙවැනි මිනි PC build එක. ඔය සාදරයෙන් පිළිගන්න තවත් ඉන්ට්‍රස්ටිං build එකකට. නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙනකන් 11 සේල් එක හරහා ඔයාලට වැඩිම ඩිස්කවුන්ට් එකක් cdkeyoffers.com හරහා ලබා ගන්න පුළුවන්. Windows 10 කී එකක් මිලදී ගදී CK2.0 කියන කෝඩ් එක ලබා දීලා ඔයාලට 125ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න අවශ්‍ය කරන ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේ දේවල් එක්ක ඔයාලා ලබා ගන්න මේ කී එක පාවිච්චි කරලා Windows 10 ඇක්ටිවේට් කරලා Windows 11 වලට free upgrade කරගන්න පුළුවන් වගේම කී එක permanent valid විදිහට තමයි තියෙන්නේ. කී එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මිලදීගෙන දවස් 30ක් ඇතුළත ඔයාලට පුළුවන් වෙනවා මේක මාරු කරන්න. වැඩිදුර විස්තර සඳහා ඔයාලට site එකේ තියෙන chat එක පාවිච්චි කරන්න පුළුවන්. ඩොක්ටර් චනිත් මාව සම්බන්ධ කර ගන්නවා එයාගේ build එක හදන්න. විශේෂයෙන්ම එයාට අවශ්‍ය වෙනවා තැන බොහොම පහසුවෙන් අරගෙන යන්න පුළුවන් desktop එකක් build කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති customs label එක ගහලා තියෙනවා. අපේ package එකේ ඒ වගේම casing එක අපිට ලැබෙන්නේ ඇමරිකාවේ ඉඳලා. ඉතින් ඩොක්ටර් චනිත් එයාගේ යාළුවෙක් කරහා මේ පාර්ට්ස් ඔක්කොම ටික මාත් එක්ක කතා කරලා තෝරගත්තට පස්සේ ඇමරිකාවේ ඉඳලා මේ ටික ගෙන්න ගන්නවා. මොකද විශේෂයෙන්ම casing motherboard වගේ දේවල් ගෙන්න ගන්න අවශ්‍ය වෙන නිසා අනෙත් හැම පාර්ට් එකක්මත් මේ විදිහට පිට රටින් අපි ගෙන්න ගන්න plan කරා. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි එයාගේ editing වැඩ කටයුතු වලට තමයි මේ mini PC එක විශේෂයෙන්ම build කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ මේ විශ්වාසයට. හැම දෙයක්ම කෙලින්ම US වල ඉඳලා මංගාවට එන්න තමයි ප්ලෑන් කරලා ඒක ලැබෙන්න සැලැස්සුවේ. අපේ ප්‍රොසෙසර් එක වෙන්නේ Ryzen 9 5900X අලුත්ම 12 core CPU එකක්. ඉතින් එඩිටිං වැඩවලට මේක හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මදර්බෝඩ් එක ITX Gigabyte Aorus B550i කියන මදර්බෝඩ් එක. ඉතාමත් පුංචි මදර්බෝඩ් එකක්. බිල්ඩ් එකේදී අපි මේක බලමු. ඒ වගේම RAM එක මෙතනදී අපි 32GB 16GB sticks දෙකක් විදිහට පාවිච්චි කරනවා. මේ දේවල් එක්ක අපේ සිස්ටම් එක power up කරන්න Cooler Master P750 Gold 80+ Gold power supply එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. මේ power supply එක අපේ සාමාන්‍ය power supply වලට වඩා size එකෙන් පොඩි. graphic card එක විදිහට Zotac brand එකෙන් GTX 1660 super card එකක් තමයි මෙතනදී තෝරගෙන තියෙන විශේෂයෙන්ම video editing වැඩ කටයුතු වලට. cool එක විදිහට Cooler Master White 240 cool එකක් තමයි. fans දෙකක් තියෙන cool එකක් මෙතනදී තෝරගෙන තියෙනවා aesthetics විදිහට. boot drive එක විදිහට මෙතනදී NVMe එකක් Samsung brand එකෙන් 1TB අපි පාවිච්චි කරලා තියෙනවා. සිස්ටම් එකේ extra fans විදිහට Arctic brand එක යටතේ fans 4ක kit එකක් ඩොක්ටර් චනිත් ඕඩර් කරලා තිබ්බා. මේ දේවල් එක්ක master box Cooler Master NR200 කියන mini ITX casing එක තමයි ඔයගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. බිල්ඩ් එකක් පටන් ගන්න කලින් මම දාන මේ බෑන්ඩ් එක ගැන ගොඩක් කට්ටිය ප්‍රශ්න කරනවා. ඉතින් මේ බෑන්ඩ් එක ඇන්ටි ස්ටැටික් wrist බෑන්ඩ් එකක්. මේක ඔයගොල්ලන්ට දාලා ඊට පස්සේ මේක earth වෙලා තියෙන යම්කිසි දෙයකට අපිට කනෙක්ට් කරන්න පුළුවන්. අපේ ඇඟේ එහෙම නැත්නම් අපිට අපේ ඇඟට පාස් වෙන ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක අයින් කරගන්න බොහොම ඉක්මනින්. මේ තියෙන්නේ මදර්බෝඩ් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතාමත් පුංචි මදර්බෝඩ් එකක්. අපේ කලින් බිල්ඩ් එකේ වගේම තමයි මේ B550 chipset එක තියෙන මදර්බෝඩ් එක Gigabyte Aorus brand එකෙන් තියෙන්නේ. මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි විශේෂයෙන්ම chipset එක මොකක් වුණත් mini ITX වලටදී අපිට RAM slots දෙකක් තියෙන්නේ. ඒ වගේම තමයි අනෙකුත් තියෙන options ගොඩක් අඩු වෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් ඊටමත් හොඳ build quality එකක් තියෙනවා. අපිට අපේ NVMe heat sinks එහෙම නැත්නම් cooling solution එක ඊටමත් ලොකුවට හදලා තියෙනවා. ඒ වගේම තමයි motherboard එක බොහොම compact. අපිට එහා පැත්තේ තමයි option එක තියෙන්නේ තවත් NVMe එකක් mount කරගන්නවා නම් ඒ වගේම ලොකු
heat spread එකක් තියෙනවා motherboard එක ශක්තිමත් කරන්න. RAM slot සහ PCI Express slot reinforce කරලා තියෙනවා metal වලින්. ඉතින් ඉතාමත් හොඳ addition එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ CPU එකට අවශ්‍ය කරන උපරිම පව එකක් ලබා දෙන්න මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් VRMs වලට heat sink heat pipe විදිහට තියෙන combination එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට අපිට තියෙන CPU එක mount කරන්න මේක PGA pin grid array setup එකට යන pin CPU එකේ තියෙන setup එකක්. CPU එක mount කරගන්න බොහොම ලේසියි. ඔයගොල්ලන්ට පේනවා ඇති CPU එකේ කොන් 4 එක කොනක අපිට තියෙනවා triangle ත්‍රිකෝණ marking එකක් gold color එකෙන්. ඉතින් මේක motherboard එකේ socket එකේ තියෙන මේ විදිහම marking එකත් එක්ක හරියටම align කර ගැනීම විතරයි කරන්න අවශ්‍ය. CPU එක තිබ්බම නිකම්ම socket එකට යන්න අවශ්‍යයි. එහෙම යන්නේ නැත්නම් තද කරන්න එපා. මේ හරහා CPU එකේ pins වලට එහෙමත් නැත්නම් Intel වල නම් motherboard එකේ තියෙන socket එකේ pins වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි අපේ main SSD එක mount කරගන්න යන්නේ මෙතනදී Samsung NVMe 1TB drive එකක් තමයි අපි අපේ boot drive එක විදිහට පාවිච්චි කරන්නේ. වගේම තමයි ඩොක්ටර් චනිත් මට යාගේ තවත් SSD එකක් එව්වා NVMe Kingston 512GB SSD එකක්. මේක එයා පාවිච්චි කරපු drive එකක් මං හිතන්නේ මේකත් අපි system එකට එකතු කරගත්තා storage එක විශේෂයෙන්ම මෙතනදී hard drive එකක් පාවිච්චි කරන්න මේ casing එක තුල බොහොම tight ඊට කඩක් තියෙන නිසා. ඉතින් ඒ mount එකේදී අපිට heat spread එකක් නැහැ. casing එක ඇතුලේ තියෙන airflow එක හරහා තමයි ඒක cool කරගන්න වෙන්නේ. මේ දේවල් එක්ක ළඟට අපි cool එක mount කරගන්න යන්නේ. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි mini ITX build එකක් කියලා කියන්නේ හැම වෙලේම challenges අපිට හිතා ගන්න බැරි තරම් දේවල් එන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. අලුත් casing එකක්, අලුත් scenario එකක්. මෙතනදී අපිට පළවෙනියටම තියෙන්නේ මේ තියෙන liquid cooler එකේ CPU block එකට AMD mounting අවශ්‍ය කරන කොටස් ටික හදාගන්න එක. ඉතින් මෙතනදී ගොඩක් පහසුයි අපේ motherboard එකේ එන plastic sockets වලටම හරියන විදිහට cooler master වලින් අපිට දීලා තියෙන brackets ටික mount කරගන්න විතරයි තියෙන්නේ cooler එකට. අනිවාර්යයෙන්ම මතක් කළ යුතු දේ තමයි CPU block එකේ මේ විදිහේ polythene ආවරණයක් තියෙනවා නම් ඒක ඉවත් කරන එක. thermal paste දාගත්තට පස්සේ අපිට අපේ CPU block එක මේ විදිහට mount කරන්න පුළුවන්. මෙතනදී අපිට තිබ්බේ fan headers 4-pin fan headers දෙකක් විතරයි. system fan header එකක් ඒ වගේම CPU fan header එක 8-pin connection එක ගාව තමයි තිබ්බේ. මේ හරහා අපිට සිද්ධ වුණා CPU block එකේ pump එක ඒ වගේම fans දෙකක් සහ intake එකට අපි පාවිච්චි කරපු fan දෙකක් connect කරගන්න. ඉතින් මෙතනදී extra adapters පාවිච්චි කරන්න සිද්ධ වුණා. මේ තියෙන්නේ අපේ NR200 Cooler Master casing එක. බොහොම compact casing එකක් size එකෙන් ඉතාමත් පොඩි. ඒ වගේම තමයි මේ තුල ඉතාමත් හොඳ
ප්ලෑනිං එකක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට කේසින් එකේ අපිට ඩස්ට් ෆිල්ටර්ස් තියෙනවා. එයා ඉන්ටේක් කරන්න පුළුවන් හැම ඔප්ෂන් එකකදීම සයිඩ් වලින් යටින් මේ හැම තැනකින්ම ඒ වගේම ඊටමත් හොඳ all metal build quality එකක් මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. ටොප් මවුන්ට් එකෙත් අපිට විශේෂයෙන්ම liquid coolers එහෙම නැත්නම් fan mount කරන්න හැකියාව තිබ්බට ඇතුලේ තියෙන ඉඩකඩත් එක්ක ඒක ඊටමත් සීමා සහිත වෙනවා ප්‍රැක්ටිකල් විදිහට මේක හදන්න ගියාම. ඉතින් මේ වගේ කේසින් එකක් එක්ක වැඩ කරද්දී අනිවාර්යයෙන්ම මැනුවල් එක කේසින් එකත් එක්ක එන මැනුවල් එක පාවිච්චි කරන්න සිද්ධ වුණා කියන එකත් මතක් කරන්න කැමතියි. කේසින් එක ඇතුලේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී ඊටමත් පුංචි ඉඩකඩක් තියෙන ඒ වගේම පවර් සප්ලයි එක මවුන්ට් වෙන්නේ කේසින් එක ඇතුළට. මේ නිසා අපිට පවර් සප්ලයි එකට ඇක්චුවල් පවර් එක දෙන්න කනෙක්ටර් එකක් එළියෙන් තියෙනවා. එතනින් වයර් එක්ස්ටෙන්ෂන් එකක් ගිහිල්ලා ඇත්ත පවර් සප්ලයි එකට කනෙක්ට් වෙන විදිහට තමයි මෙතනදී ඒක රවුට් කරලා තියෙන්නේ. පවර් සප්ලයි එක සම්පූර්ණයෙන්ම කේසින් එක ඇතුලේ තියෙන්නේ. මේ නිසා පවර් සප්ලයි එක තෝරගද්දි ඒක මේ සිස්ටම් එක තුළට පහසුවෙන් ෆිට් වෙනවද කියන එක බලන්න අවශ්‍යයි. Cooler Master V750 SFX කියන පවර් සප්ලයි එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එළියට ගත්තම ඒ තාමත් පුංචි පවර් සප්ලයි එකක්. ඉතින් 750 ඒ වගේම gold rated පවර් සප්ලයි එකක් විදිහට mini ITX build වලට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඊටමත් පුංචි පවර් සප්ලයි එකක් කියලා මේක කියන්න පුළුවන්. මේ හැම දෙයක් එකම කේසින් එක ඇතුලේ ඊළඟ වැඩ පටන් ගන්න කලින් පාවිච්චි කරන කේබල්ස් ටික හරියටම දැනගෙන ඉන්න අවශ්‍ය වුණා. මොකද ගොඩක්ම ටයිට් ස්පේස් එකක් තියෙන්නේ මේ තුල. අපිට විශේෂයෙන්ම ඕන කරන කේබල් ටික විතරක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙතනදී මදර් බෝඩ් එකේ සයිස් එක මේ හැම දෙයක්ම මෙෂර් කරන්න සිද්ධ වුණා. මේකේ තියෙන ඔරියන්ටේෂන් දෙකෙන් වඩාත්ම ගැලපෙන විදිහට හැම දෙයක්ම ප්ලෑන් කරගන්න. ග්‍රැෆික් කාඩ් එකේ අපිට 8 pin power input එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකත් ග්‍රැෆික් කාඩ් එක අරගෙන අපි බලලා හරියටම දැනගත්තා. මොකද පවර් සප්ලයි එක මවුන්ට් කරාට පස්සේ අනිත් දේවල් එක මේක ගලවන එක හයි කරන එක ටිකක් විතර ගැටලු සහගත වෙනවා full ATX කේසින් එකකට වඩා. මේ විදිහට පවර් සප්ලයි එක මවුන්ට් කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන චැලෙන්ජ් එක තමයි ප්‍රැක්ටිකල් විදිහට අපේ රේඩියේටර් එක මවුන්ට් කරන්නේ කොහොමද කියන එක. අපිට පහලින් ඒ වගේම මෙන්න මේ විදිහට උඩින් තියෙන බ්‍රැකට් එකේ අපේ රේඩියේටර් සොලියුෂන් එක ලික්විඩ් කූල් එක මවුන්ට් කරන්න පුළුවන්. නමුත් ඒකට සෑහෙන හිතන්න වෙනවා. මොකද අපේ ග්‍රැෆික් කාඩ් ඒ වගේම රේඩියේටර් ෆෑන් ප්ලස් මේ හැම දෙයකදීම එන උස එක්ක ගොඩක් බාධා ඇති වෙන්න පුළුවන් නිසා එයා ෆ්ලෝ එකට හැම දෙයක්ම හරියට හයි කරගත්තට මෙතනදී එයා ෆ්ලෝ එක වෙන්නේ නැත්නම් කොම්පොනන්ට්ස් රත් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට පෙන්නලා තියෙනවා මැනුවල් එකේ ලික්විඩ් කූල් එකක් රේඩියේටර් එකක් මවුන්ට් කරන්න පොසිෂන්ස් 3ක් විතර තියෙනවා. මේ හරහා අපි සාර්ථකම එක මෙතනදී තෝරගන්න අවශ්‍ය වුණා. ඉතින් අලුත් කේසින් එකක් අලුත් චැලෙන්ජ් එකක්. මෙතනදී ඊළඟට අපිට තිබ්බේ ප්ලෑන් කරන්න මොන විදිහටද අපේ බිල්ඩ් එක විශේෂයෙන්ම මෙතනින් ඉදිරියට අරගෙන යන්නේ කියලා. මදර්බෝඩ් එකේ ඔයගොල්ලන්ට පේන්න ඇති මම RAM මවුන්ට් කරලා නැහැ. මේකට ප්‍රධානම හේතුව තමයි ටයිට් ස්පේස් එකක් තුල RAM එක දාගෙන ඊට පස්සේ කේබල් එහාට මෙහාට කරන්න කලින් අපිට ගොඩක් වැඩ කරන්න තියෙන නිසා ඉතින් පළවෙනිම ඔප්ෂන් එක මම බලපු රේඩියේටර් එක යටට මවුන්ට් කරන්න. මේ හරහා ඉන්ටේක් එකක් විදිහට දේවල් ගන්න පුළුවන්. හැබැයි එතනදී තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ග්‍රැෆික් කාඩ් එක මේ අතරමැදට එන එක. ඉතින් මෙතනදී පහළ ඉඳන් ඇතුළට එයා ඉන්ටේක් එකක් ගත්තොත් මේක කූල් කරන්න පවර් සප්ලයි එකත් සම්පූර්ණයෙන්ම තමන්ගේ එක්සෝස්ට් එයා එක සිස්ටම් එක ඇතුළට තමයි ඩම්ප් කරන්නේ. මේ හේතුව නිසාම ඊළඟ ඔප්ෂන් එක වඩාත් සාර්ථක ඔප්ෂන් එක විදිහට මෙන්න මේ විදිහට කූල් එක මවුන්ට් කරගන්න රේඩියේටර් යුනිට් එක මවුන්ට් කරගන්න හිතුවා.
මේ හරහා අපිට ග්‍රෆික් කාඩ් එකට වෙන්න පුළුවන් ඔබ්ස්ට්‍රක්ෂන් එක අඩු කරලා අපේ කූල එක රේඩියේටර් යුනිට් එක වෙනම බොහොම පහසුවෙන් ප්‍රශ්නයක් වුණොත් ගලවන්න පුළුවන් විදිහට අපිට හදා ගන්න පුළුවන්. කේබල් මැනේජ්මන්ට් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. මොකද ගොඩක් පුංචි ඉඩක් තමයි මේ කේසින් එක තුල තියෙන්නේ. ෆ්‍රන්ට් පැනල් එක කනෙක්ට් කරගද්දි තවත් ගැටලුවක් ආවා. සාමාන්‍ය මදර්බෝඩ් වගේ නෙවෙයි. මෙතනදී ෆ්‍රන්ට් පැනල් එක තියෙන්නේ 24 pin කනෙක්ටර් පවර් කනෙක්ටර් එක ගාව. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් හිතා ගන්න අමාරුයි පින්ස් ගොඩක් තියෙද්දි. ඒකත් අපිට මැනුවල් එක බලලා තමයි හදා ගන්න පුළුවන් උනේ. මේ විදිහට අපේ ඉනිෂියල් සෙටප් එක ඉවරනාට පස්සේ මම RAMs දෙක මවුන්ට් කරගත්තා. Ripjaw 16GB sticks දෙකක් විදිහට තමයි මෙතනදී RAM එක අපිට තියෙන. ඉතින් future expansion වලට යන්න බැරි නිසා ඩොක්ටර් චනිත් තමන්ගේ සිස්ටම් එකට අවශ්‍ය වෙන උපරිම RAM ප්‍රමාණය යට අවශ්‍ය වෙන තරමට අරගෙන තිබ්බා. කේසින් එක තුල විශේෂයෙන්ම ARGB කනෙක්ට් එක බොහොම පහසුවෙන් ගැලවෙන්න පුළුවන් නිසා ඒක කනෙක්ට් කරලා වෙනම SIP එකක් හරහා සිකියු කරගත්තා. මොකද ඉස්සරහට යම් කිසි විදිහකට මේවා අදිද්දි ගැලවුණොත් නැවත ෆික්ස් කරගන්න හැම දෙයක්ම ගලවන්න වෙන නිසා. ඊළඟට අපිට තිබ්බේ GPU එක මවුන්ට් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම GPU එකක උඩ තියෙන පොලිතින් කොටස් අයින් කරන්න අමතක කරන්න එපා. කාලයක් යද්දී මේවා නිකන්ම රත් වෙද්දි දිගෑරිලා ෆෑන් වල මේවා පැටලෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයාලට දකින්න බැරි නිසා මේ විදිහට ෆෑන් වලට මොන හරි පැටලිලාද කියලා මේ ෆෑන්ස් සමහර විට මේ පොලිතින් කොටස් නිසා සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ග්‍රැෆික් කාඩ් ප්ලේස්මන්ට් එකට පස්සේ රේඩියේටර් එක මවුන්ට් කරන එක කලින් හිතපු විදිහම තමයි සාර්ථකම විදිහ උනේ. මෙතනදී ෆෑන්ස් දෙකත් ආවම යම් කිසි ස්ට්‍රෙස් එකක් මේ රේඩියේටර් එකේ හෝස් එකට ඇතුළත් වුණත් මෙතනදී ඒ ඔප්ෂන් එක විතරයි අපිට තිබෙන්නේ. මොකද උඩින් මේක මවුන්ට් කරන්නත් බෑ, පහතට යන්නත් බෑ. ග්‍රැෆික් කාඩ් එක නිසා අපේ හෝස් එක එතනදී ලොක් වෙන ඉඩ කඩ වැඩි. ඉතින් කේසින් එක ඇතුළේ ඉඳලා එලියට එයා එක අරගෙන යන විදිහට තමයි මෙතනදී ෆෑන් සෙටප් එක ප්ලෑන් කරගත්තේ. ඒ හරහා කේසින් එක ඇතුලේ තියෙන දේවල් බොහොම පහසුවෙන් එලියට ඇදගෙන ගිහිල්ලා natural air flow එකක් අනෙත් components cool වෙලා සිස්ටම් එකෙන් එලියට යන විදිහට මේ ප්ලෑන් එක හරහා තමයි සෙටප් එක සිද්ධ වුනේ. බේසික් සෙටප් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ පවර් සප්ලයි එකෙන් ඉන්ටේක් එකක් ගන්නවා. මෙතනදී සයිඩ් පැනල් එකේ ග්‍රිල්ස් තියෙනවා. ඒ වගේම මේ තියෙන ග්‍රිල්ස් වලින් සිස්ටම් එක ඇතුළට එයා එක ආවට පස්සේ මේ තියෙන රේඩියේටර් යුනිට් එකෙන් සම්පූර්ණයෙන්ම එයා එක එළියට ඇදලා ගන්නවා. මෙතනදී විශේෂයෙන්ම පවර් සප්ලයි එකෙන් එන හීට් එක නිසා යම් කිසි විදිහකට රත් වෙච්ච වාතය වැඩි ප්‍රමාණයක් රේඩියේටර් එක හරහා ආවොත් ඒක CPU එකේ ටෙම්ප් එකට බලපාන්න පුළුවන් නිසා අපි පහතින් ෆෑන් දෙකක් මේකට එකතු කරනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ෆෑන්ස් දෙක ආර්ක්ටික් ෆෑන්ස් දෙකක් අපි හරියටම පහතින් ඉන්ටේක් එකක් විදිහට සිස්ටම් එක ඇතුළට ඩස්ට් ෆිල්ටර් එක හරහා උලන් අරගෙන එන විදිහට තමයි ප්ලෑන් කරන්නේ. මේ හරහා CPU එකට ඉතාමත් හොඳ කූලින් එකක් රේඩියේටර් එක හරහා ලබා ගන්න හැකියාව ලැබෙනවා.
කේබල් මැනේජ්මන්ට් එක්කම කියන්න අවශ්‍ය දෙයක් තමයි විශේෂයෙන්ම RGB කනෙක්ටර්ස් මේ විදිහට අතර මැදදි තියෙනවා නම් ඉතාමත් පහසුවෙන් ඒවා ගැලවෙන්න පුළුවන්. මේ නිසා ඔයාගේ බිල්ඩ් එකේදීත් මේ විදිහට අතර මැද ARGB කනෙක්ෂන් සිද්ධ වෙනවා නම් ඒවා මේ විදිහට ටේප් දාලා සෙකියුර් කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. එහෙමත් නැත්නම් කාලයක් යද්දී වගේ ලයිට්ස් වැඩ කරන්නේ නැත්තේ ඇයි? එහෙමත් නැත්නම් මේ හරහා මේවා ගැලවිලා ඒසින් එකේ මෙටල් පාර්ට්ස් වල වැදිලා ෂෝට් සර්කිට් ඇති වෙන්නත් හැකියාව තියෙනවා. මේ තියෙන්නේ අපේ වැඩ ඉවර කරගත්ත සිස්ටම් එක. ඉතින් හාඩ් ඩ්‍රයිව් එකක් අවශ්‍යයි නම් මවුන්ට් කරන්න පුළුවන්. නමුත් හැම වෙලේම එහාට මෙහාට අරන් යන සිස්ටම් එකක් විදිහට ඩොක්ටර් චනිත් මෙතනදී SSD දෙකක් 1.5 TB ඉතාමත් ප්‍රමාණවත් විදිහට තමන්ගේ ස්ටෝරේජ් සොලියුෂන් එක හදාගෙන තියෙනවා. හැබැයි ඉදිරියේදී අවශ්‍යයි නම් හාඩ් ඩ්‍රයිව් එකක් මවුන්ට් කරගන්නත් කේසින් එක ඇතුලේ ඊට කඩ තියෙනවා. මේ සෙටප් එකෙන් පස්සේ අපි සිස්ටම් එක ඔන් කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී CPU ටෙම්ප් එක සෙල්සියස් අංශක 38ක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම අපි BIOS අප්ඩේට් කරගත්ත අලුත්ම version 1 GB වෙබ්සයිට් එක හරහා 2020 12:31 තමයි මදර්බෝඩ් එකේ තියෙන BIOS version එක අලුතෙන් අපි 2021 6 වෙනි මාසේ 9 වෙනිදා රිලීස් කරලා තිබ්බ BIOS එකක් මේකට අප්ඩේට් කරා. ඒ වගේම අපි Windows install කරගත්තා. මේ process එක තුල දිවට බලා ගන්න පුළුවන් කේසින් එක කොච්චර පොඩිද කියලා. අඟල් 22 මොනිටර් එකක්, ඒ වගේම සාමාන්‍ය size එකේ mouse එකක් ගත්තොත් මොන විදිහේ size එකක්ද මේ mini ITX කේසින් එකේ තියෙන්නේ කියලා. මෙතනදී අපි blend test එක පටන් ගන්න යන්නේ celsius අංශක 45ක idle temp එකක් තියෙනවා software හැම එකක්ම run වෙද්දී. ඉතින් අපි මේක blend stress test එක පටන් ගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් celsius අංශක 75ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ temp එක විදිහට වාර්තා වුණේ. ඒ වගේම 4.2 GHz වලට ආසන්න ප්‍රමාණයක අපිට all cores වල speed එකක් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වුණා. ඊටමත් පුංචි size එකක්, පුංචි VRM ප්‍රමාණයක් තමයි full ATX motherboard එකක් එක්ක සංසන්දනය කරද්දී මේ තුලට අන්තර්ගත කරන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම cores හැම එකක්ම 4.2 GHz වලින් run වෙනවා කියලා කියන්නේ ඉතාමත් හොඳ ස්පීඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට Cinebench ටෙස්ට් එක කරා. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 7971ක all core score එකක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට පස්සේ අපි මේ build එක යවුවා අම්පාරට. එහෙමත් නැත්නම් දෙහිඅත්ත කණ්ඩියට ඩොක්ටර් චනිත් එයාගේ වැඩ කටයුතු වලට පාවිච්චි කරන්න. ඉතින් මේ බිල්ඩ් එක ගැන තිබ්බ විශ්වාසයට ගොඩක් ස්තුතියි කියන ගම මේ බිල්ඩ් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.